හොඳයි අපි ඊළඟට යන්න ඕන පුතේ ප්‍රශ්න අංක 4 සාකච්ඡා කරන්න. 4 අකාබනික රසායනයට අදාළ ගැටලුවක්. X නැමැති අකාබනික සංයෝගය ජලීය ඇමෝනියා සමග අවක්ෂේපයක් ලබා දෙන අතර වැඩිපුර ජලීය ඇමෝනියා වල ද්‍රාව්‍ය වේ. තවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අවක්ෂේපයක් ලබා දෙන අතර ඒ වැඩිපුර ජලීය නියෝජිත දිය නොවේ. X වීමට ඉඩ ඇති ලවණය කොක්ද කියලා තමයි ඔයාගෙන් අහලා තියෙන්නේ. එතකොට දරුවෙක් දැන් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ඇමෝනියා සමග අවක්ෂේප ලබා දීම සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අවක්ෂේප ලබා දීම සහ එම අවක්ෂේප දියවීම උභයගුණී රසායනයට අදාළ සිද්ධාන්ත කාරණාව. ඒ කියන්නේ පොතේ මෙන්න මෙහෙම හිතන්න. දැන් ඔයා දන්නවා බෙරිලියම් 2+ ඇලුමිනියම් 3+ ටින් 2+ lead 2+ සහ zinc 2+ කියන පස් දෙනා තමයි මූලද්‍රව්‍ය වශයෙන් ගත්තත් ඔක්සයිඩ් වශයෙන් ගත්තත් හයිඩ්‍රොක්සයිඩ් වශයෙන් ගත්තත් සම්පූර්ණ වශයෙන් උභයගුණී සංයෝග. මේකට පුතේ අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ ඇමෝනියා හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ඩ්‍රොප්වයිස් කියන පුතේ බිඳු වශයෙන් එකතු කරත් මේවා සුදු පාටට අවක්ෂේප වෙනවා. බෙරිලියම් අවක්ෂේප වෙනවා බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට සුදු පාටටනේ. එතකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ විදිහට අවක්ෂේප වෙනවා. right? ඒ වගේම ටින් අවක්ෂේප වෙනවා SnOH2 විදිහට. හරි? lead අවක්ෂේප වෙනවා PbOH2 විදිහට lead hydroxide. ඒ වගේම zinc අවක්ෂේප වෙනවා zinc hydroxide විදිහට. හරි? උභයගුණී මූලද්‍රව්‍ය වල තියෙන විශේෂත්වය තමයි මේ හැදෙන අවක්ෂේප වලට පුතේ අපි වැඩිපුර එකතු කරොත් භස්මය අපි XS එකතු කරොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් ඉක්කම මේවා දිය වෙනවා. දිය වෙලා හැදෙනවා මෙයා Na2BeO2 සෝඩියම් බෙරිලේට් හැදෙනවා. මෙයා හැදෙන්නේ කවුද පුතේ? සෝඩියම් ඇලුමිනේට් NaLO2 හදනවා. මෙයා Na2SnO2 හදනවා. මෙයා පුතේ Na2PbO2 හරි සෝඩියම් ප්ලම්බේට් හදනවා. මෙයා හදනවා පුතේ Na2ZnO2 සෝඩියම් සින්කේට් හදනවා. හරි. එතකොට ඒ කියන්නේ මේ සුදු පාටට එන අවක්ෂේප ටික දිය කරගන්න පුළුවන් අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා. ඒ වගේම මේක අනිත් පැත්තට උභයගුණී රසායන යටතේදී ඔබට මම මතක් කරන්නේ HCl හරි සල්ෆියුරික් හරි අපි ඩ්‍රොප්වයිස් ඇඩ් කරොත් ඩ්‍රොප්වයිස් කියන පුතේ බිඳු වශයෙන් එකතු කරොත් මේක දිය වෙනවා. මේ දිය වෙච්ච එක නැවත අවක්ෂේප වෙනවා. අපි නැවත වැඩිපුර එකතු කරොත් එහෙම XS HCl හරි සල්ෆියුරික් හරි එකතු කරොත් ඒ අවක්ෂේපයේ දිය වෙලා නැවත ජලීය ද්‍රාවණ තත්වයට එනවා. මේක ඔබ තේරුම් ගන්න ඕනේ සරල කාරණාවක්. ඒතර දැන් මෙතන දීලා තියෙන උත්තර බැලුවම ඇලුමිනියම් සහ සින්ක් කියන දෙන්නා මෙතන ඉන්නවා පුතේ. මේ බලන්න. මෙතන තියෙන උත්තරත් එක්ක බලනකොට ඔයාලට පේනවා මේ ඇලුමිනියම් ඉන්නවා මෙතන. හරි සින්ක් මෙතන ඉන්නවා. එතකොට ඒ දෙන්න හිටියට ඒ දෙන්න දැන් ගැලපෙන්නේ නැහැ කියලාත් ඔයාලට තේරෙනවා. මොකක්ද ඒකට හේතුව? ඇලුමිනියම් ආක්ෂේප වෙනවා මෙතන කියනවා ඒගොල්ලෝ වැඩිපුර එන්නේ උන්චල දිය වෙන්න බෑලු. හැබැයි දිය වෙනවනේ. ඒ කියන්නේ උභයගුණී මූලද්‍රව්‍යයක් නෙමෙයිනේ පුතේ. ඒ නිසා මෙයා උභයගුණී මූලද්‍රව්‍යයක් නෙමෙයි. මේ කියන එක්කෙනා. මෙයා උභයගුණී. මෙතන කියන එක්කෙනා උභයගුණී වෙන්න බෑ. ඒ නිසා ඇලුමිනියම් සින්ක් දෙන්නම අතාරින්න ඕනේ. දැන් බලන්න ඕනේ එහෙමනම් ඇමෝනියා සමග අවක්ෂේපයක් දීලා ඇමීන් සංකීර්ණ සාධන්නේ කවුද? ඇමෝනියා සමග ඇමීන් සංකීර්ණ සාධන්න හැකියාව තියෙන කාටද? මෙතන ඉන්න සින්ක්ට පුතේ ඇමීන් සංකීර්ණ සාධන්න පුළුවන්. අපි දන්නවා සින්ක් NH3 2+ සංකීර්ණයේ සාධන දිය වෙනවා. වැඩිපුර ඇමෝනියා දැම්මම දිය වෙනවනේ සින්ක්. හරි? ඒ කියන්නේ වැඩිපුර ඇමෝනියා දැම්මම දිය වෙලා අවක්ෂේපය දිය වෙලා ඇමීන් සංකීර්ණයක් හදන්න පුළුවන් කවුද කියලා මම මේ අහන්නේ. ඒතර මෙතනින් නම් උභයගුණී මූලද්‍රව්‍ය වලින් නම් සින්ක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණාට පස්සේ ඒ අවක්ෂේපයේ දිය කරගෙන ඇමීන් සංකීර්ණයක් සාදන්න පුළුවන් නම් ඇමෝනියා එකේ සින්ක්ට විතරයි. හැබැයි දැන් සින්ක්ව ගන්න බෑ. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලත් එයා දිය වෙනවා. මෙතන දිය වෙන්නේ නැහැ කියනවනේ. එහෙමනම් මෙතන තව එක්කෙනෙක් ඉන්නවා ඇමීන් සංකීර්ණ සාධන. කවුද?
ඒ තමයි පුතේ නිකල්. නිකල්ට පුළුවන් ඇමීන් සංකීර්ණ සාධක. මැග්නීසියම් ගන්න බෑ, යකඩ ගන්න බෑ, ඇලුමිනියම් ගන්න බෑ. ඔබ දන්නවා ඇමීන් සංකීර්ණ සාධක නැහැ. එයාම පුතේ මේකේ උත්තරේට ගන්න වෙන්නේ නිකල් ඉන්න උත්තරේ නිකල් සල්ෆේට්. පිළිතුරු අංක 4 වෙන්න ඕනේ. ඔයාලා අවශ්‍ය වෙනවා සටහන් කරගන්න. right? okay. අපි ඊළඟට යමු ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 5 පුතේ. right? ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 හොඳට කියවන්න. ඒක D ගණුවට අදාළ අයන සංකීර්ණවල පැහැදිලි කිරීමක් තියෙනවා. IUPAC නාමය ලබා දීම සම්බන්ධයෙන් මැග්නීසියම් සහ යකඩ තමයි ලෝහ කැටායන විදිහට අපිට දීලා තියෙන්නේ. Mg ඉන්නවා, Fe ඉන්නවා. ඊට අමතරව FeCN6 කියන සංකීර්ණය ඉන්නවා. එතකොට මේක සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට ඔයා මුලින්ම හිතන්න ඕන ඔයා Mg Fe FeCN6 කිව්ව ගමන් දැන් මේක ඇනායන කොටස. දැන් ඔයාලා මේක දන්නවනේ මේක බලපුවම මේක ඇනායන කොටස කියන්නේ. ඒතර ඇනායන කොටස අපි පොඩ්ඩක් විස්තර කරගමු. FeCN6. ඒ කියන්නේ පුතේ මෙහෙම ඉන්නේද? ඒතර එහෙම ගත්තාම මෙයා FeCN6 වල දැන් Cn හදන්නේ -1 ඒව 6ක්. එතකොට එයා -6යි. එතකොට එයා -6 වෙලා යකඩ අපි හිතමු උපකල්පනය කරමුකෝ යකඩ හදන්නේ ධන 2 කියලා. යකඩ ධන 2 හදනවා කියලා උපකල්පනය කරොත් මෙතන ඉන්නවනේ -4. මම එහෙම කියන්න හේතුව මොකද යකඩ ධන 3ක් හදනවා. එහෙමත් අපි ගමු. FeCN6 කියලා ගත්තොත් එතන මෙයා -1 ඒව 6යි -6. එතකොට එහෙම හිතුවොත් මෙතන අපි නිකමඩ හිතමුකෝ යකඩ ධන 3 හදනවා කියලා. එතකොට යකඩ ධන 3 හදනවා කියලා ගත්තොත් මෙතන එතකොට -3 වෙන්න ඕනේ. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙයා පුතේ ඍණ 3 වුණොත් ඉන්නේ මෙතන කැටායන ධන 3ක් වෙන්න ඕන. කැටායනේ ධන 3ක් වෙන්න ඕන. දැන් මෙතන ඉන්න දෙන්න කවුද? යකඩයි මැග්නීසියම්. අපි දන්නවා යකඩ වලට තියෙන්නේ එක්ක ධන 2 හදීමේ සෑදීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ධන 3 සෑදීමේ හැකියාවක් තියෙනවා. මැග්නීසියම් වලට එක එක ඒවා හදන්න බෑ. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ ධන 2 විතරයි හදන්න පුළුවන්. එතකොට දැන් ඍණ 3ක් නාවොත් ඍණ 3 උදාසීන කිරීමට මැග්නීසියම් අනිවාර්යයෙන්ම සපයන්නේ ධන 2. එතකොට එහෙමනම් යකඩ වලට සිද්ධ වෙනවා ධන 1 සපයන්න. හැබැයි ඒක වෙන්නේ නැහැ. මොකද යකඩ ධන 1 සපයන්නේ යකඩ වලට උනන් 2යි 3යි විතරයි. එයාම ඒක හරියන්නේ. එයාම මේක අපිට ගන්න බෑ. එයාම ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි මේක. ඒතර ඍණ 1 6න් ඍණ 6ක් තියෙනවා. ඍණ 4 උත්තරයෙන් සඳහා මේක ධන 2 හැදෙන්න ඕන. එතකොට එහෙමනම් මෙතන අපි දැම්මොත් Mg සහ Fe කියන දෙන්නා මැග්නීසියම් ධන 2 හැදෙන්න ඕනි. අපිට සමස්තයක් විදිහට මෙතන ධන 4ක් හැදෙන්න ඕනේ. මොකද ඍණ 4 උදාසීන වෙන්න ඕන නිසා. හරිනේ ඍණ 4 උදාසීන වෙන්න ඕන නිසා ධන 4ක් හැදෙන්න ඕනේ. යනවා මෙතන යකඩ වලට අනිවාර්යයෙන්ම එන්න වෙන්නේ ධන 2. ඊට පස්සේ අපි ඇනායන කොටසක නාමකරණයේදී ඔයා දන්නවා මේක අපි ආව නාමකරණය කරන්නේ හෙක්සාසයනයිඩෝෆෙරේට් කියලා නේ. හෙක්සාසයනයිඩෝ මොකද මේක ඇනායන කොටසක් නේ. අයන් කියලා නෙමෙයි කියන්නේ ෆෙරේට් කියලා. එතකොට හෙක්සා සයනයිඩෝෆෙරේට් කියලා තමයි මේක නාමකරණය වෙන්නේ. ඒතර හෙක්සාසයනයිඩෝෆෙරේට් මෙයා ඉන්නේ කීයද ධන 2. ඒතර අනිවාර්යෙන් ඇනායන කොටස මෙහෙම එන්න ඕනේ. දැන් කැටායන කොටසට ආවම කැටායන කොටස මැග්නීසියම් සහ යකඩ ඉන්නේ. පුතේ දැන් ඒ දෙන්නකින් කවුද මොලේ ලියන්නේ? අපි කැටායන කීපයක් ඉන්නකොට මොලේ ලියන එක්කෙනා තීරණය කරන්නේ ඔක්සිකරණ අංක වැඩි වෙන පිළිවෙලට. ඔක්සිකරණ අංක වැඩි වෙන පිළිවෙලට තමයි ලියන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය නීතිය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඉන්නේ මැග්නීසියම් යකඩයි. මැග්නීසියම් හදන්නේ ධන 2. යකඩ හදන්නේ ධන 2. එතකොට ඔක්සිකරණ අංක වැඩි වෙන පිළිවෙල බලන්න බෑ. වැරදි. එහෙනම් බලන්න වෙන අංක 2 ඔප්ෂන් එක මොකක්ද? අංක 2 ඔප්ෂන් එක තමයි අකාරාදී පිළිවෙල. අකාරාදී පිළිවෙල I තමයි මුලින් එන්නේ M ට කලින්. right? ඒ අනුව iron මුලින් එන්න ඕන. iron 2 මුලින් එන්න ඕන. ඊට පස්සේ magnesium.
හරි. මැග්නීසියම් ලියද්දී අපි ඔක්සිකරණ අංකය 2 කියලා දාන්නේ නැහැ. ඇයි ඒ? මොකද මැග්නීසියම්ට විචල්‍ය ඔක්සිකරණ අංක නැහැ පුතේ. එයා දෙවෙනි කාණ්ඩේ. ඒතර එයා අනිවාර්යෙන් හදන්න 2 විතරයි. ඒ අනුව මේකට ගැළපෙන පිළිතුරට වෙන්න ඕනේ පිළිතුරු අංක 4. හරි. ඒක මතක තියාගන්න. පිළිතුරු අංක 4. ඒතර තමයි අපිට යන්න වෙන්නේ. හරි. right. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඔයාලට අවශ්‍යම තියෙනවා නම් ඔයාලා ලියා ගන්න. ප්‍රශ්න අංක 6. පොතේ ප්‍රශ්න අංක 6ට අදාළව ඒගොල්ලෝ දීලා තියෙනවා යම් කාබනික සංයෝග කීපයක්. හරි. කාබනික සංයෝග කීපයක් දීලා තියෙනවා. එතකොට මේ කාබනික සංයෝගවල අපි ගත්තොත් පිළිවෙල OCH3 කියන්නේ මධ්‍යස්ථ සක්‍රියකයක් තමයි දීලා තියෙන්නේ. OCH3 කියලා කියන්නේ පුතේ මධ්‍යස්ථ සක්‍රියකයක්. හරි. ඊට අමතරව ඊළඟට දීලා තියෙනවා NH2 ඊළඟට CH3 OH Cl විදිහට තමයි දීලා තියෙන්නේ. දැන් පුතේ ඔයාලට මතක තියෙන්න ඕනේ ඕතපර අමුකාරක වලට අදාළව බෙන්සීන් වල අපි කතා කරා ප්‍රබල සක්‍රියක කාරක කියලා જાතියක්. ප්‍රබල සක්‍රියක. ප්‍රබල සක්‍රියකේ අඩතර ගැනෙන්නේ පුතේ ඕතපර අමුකාරක වල පීනෝල් සහ ඇනිලීන්. සහ ඔයාලට ගන්න පුළුවන් ඇනිලීන් පවුලේ ඕනම එක්කෙනෙක්. ඇනිලීන් පවුලේ ඕනම එක්කෙනෙක් කියලා කියන්නේ කවුද? මේ n එකට මේ h එක රීප්ලේස් කරන්න පුළුවන් r කාණ්ඩයකින්. ඔන්න ඔහම වෙන්න පුළුවන්. හරි. නැත්නම් r කාණ්ඩ දෙකක් එන්නත් පුළුවන්. ඒතර මේක තමයි ප්‍රබල සක්‍රියක කියලා කියන්නේ. ප්‍රබල සක්‍රියකයක් කියන්නේ පුතේ ප්‍රබල සක්‍රියකයක් කියන්නේ එක ඉලෙක්ට්‍රෝන ඝනත්වය බෙන්සීන් රින් එකේ වැඩි කරනවා. හරි. ඒ කියන්නේ යාට බ්‍රෝමීන් ආදේශ කරොත් එහෙම ඕතකරා ස්ථාන තුනම අවහිර වෙනවා. දැන් උදාහරණයක් විදියට ඔයාලා දන්නවා පීනෝල් වලට බ්‍රෝමීන් දැම්මොත් බ්‍රෝමීන් දියර Br2 දියර දැම්මම පීනෝල් වලින් සුදු අවක්ෂේපයක් එනවා. අපි වෙන වචන වලින් කිව්වොත් බ්‍රෝමීන් දියර වල වර්ණය විවර්ණ කරනවා. හරි. ඒ කියන්නේ මෙයා ප්‍රබල සක්‍රියකයක්. ඇනිලින් කියන්නේත් එහෙමයි. ඊළඟට පුතේ අපි කතා කරමු මධ්‍යස්ථ සක්‍රියක මොනවද? මොඩරේට් ඇක්ටිවේටර්ස්. හරි. මධ්‍යස්ථ සක්‍රියක කියලා જાතියකුත් තියෙනවා. පුතේ මධ්‍යස්ථ සක්‍රියකණයට අපි ගොඩක් වෙලාවට ගන්නේ OCH3. හරි. OCH3 කියන එක නා මොඩරේට් ඇක්ටිවේටර් කෙනෙක්. මධ්‍යස්ථ සක්‍රියක. සමහර තැන්වල මේක ප්‍රබල සක්‍රියක විදිහට තරම් තියෙනවා. නමුත් අපි උසස් පෙළ ශේම්දේශන දාලා ගන්නේ මධ්‍යස්ථ සක්‍රියකයක් කියලා. හරි. ඊට අමතරව මෙන්න මෙයා විශේෂයි. NH2COCH3 කියන එක. මෙයා පුතේ මොඩරේට් ඇක්ටිවේටර් කෙනෙක්. මෙයා ඇනිලීන් වලට CH3COCl දැම්මම තමයි මෙයා හැදෙන්නේ. එහෙම නැත්නම් වෙනත් වචන වලින් කිව්වොත් ඇනිලීන් ඇසිල්කරණයට ලක් කරාම මෙයාම ගන්න පුළුවන්. ඊට පස්සේ දුර්වල අය තමයි පුතේ දුර්වල සක්‍රිය කාරක. තමයි ගොඩක් වෙලාවට දුර්වල සක්‍රිය කාරක විදිහට වැටෙන්නේ. අපි ගන්නේ දුර්වල සක්‍රිය කාරක විදිහට කවුද? CH3. මෙන්න මේ වගේ අය R කාණ්ඩ තියෙන ඕනම එක්කෙනෙක්. දුර්වල සක්‍රිය කාරක. හරි. ඊට අමතරව වික්‍රියකාරක විදිහට ගන්න ඕතපරාය මුකාරක වික්‍රියකාරක. ඕතපරාය මුකාරකයකුත් වෙනවා. ඊට අමතරව වික්‍රියයි. වික්‍රිය කියන්නේ මොකද පුතේ? න්‍යෂ්ටිය වික්‍රිය කරනවා. බෙන්සීන් න්‍යෂ්ටියෙන් එළියට ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒ කියන්නේ මෙන්න මේ જાතිය අය හැලජන, හේලයිඩ්, X. හරි. ඒ කියන්නේ ක්ලෝරෝබෙන්සීන් මෙන්න මෙහෙම Cl තියනවා වෙන්න පුළුවන්. බ්‍රොමීන් වෙන්න පුළුවන්, right? මෙන්න මේගොල්ලෝ වික්‍රිය. තර ඕතපරාය මුකාරක නමුත් න්‍යෂ්ටිය වික්‍රිය කරනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියෙන් එළියට ඉලෙක්ට්‍රෝන අදිනවා. හරි. දැන් මේ වික්‍රියකාරක වලට අමතරව ඔබ දන්නවා 100%ක්ම මෙටායමුකාරක වික්‍රියක. 100%ක්ම මෙටායමුකාරක වික්‍රියකයි. එතකොට අපි ප්‍රබලතම වික්‍රියකයේ විදිහට ගන්න මෙටායමුකාරකය. මෙටායමුකාරක වල ගන්න ප්‍රබලතම වික්‍රියකයක් තමයි නයිට්‍රෝබෙන්සීන් කියලා කියන්නේ. NO2 සහ සයනයිඩ්. සයනෝබෙන්සීන්. ඒතර මෙයා ඊටාම ප්‍රබල ලෙස න්‍යෂ්ටිය වික්‍රිය කරනවා. ඔන්න ඒ කරුණු ටිකෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. එතකොට දැන් පහත සඳහන් ABCD යන සංයෝග
නයිට්‍රෝකරණයට වාචනය කළොත් නයිට්‍රෝපලයක් ලබා දීමේ හැකියාව අඩු වෙන පිළිවෙල. දැන් පළවෙනියටම තියෙන A. A කියන්නේ මෙයා පොතේ. මෙන්න මෙයා A කියලා දීලා තියෙනවා. හරි මෙයා A. B සංයෝගයේ තියෙන මෙතන මේ B සංයෝග කියලා අරන් තියෙන කෙලිම බීටා එක්කෙනෙක්. එයා තමයි ප්‍රබලතම වික්‍රියකේ. හරි. ඊට පස්සේ පොතේ දීලා තියෙන දුර්වල සක්‍රියකයක් C. දුර්වල සක්‍රියකයක් කියන්නේ මෙන්න මෙතන ඉන්න C තමයි දීලා තියෙන්නේ. දුර්වල සක්‍රියකයක් විදියට. හරි. ඊට පස්සේ පොතේ ප්‍රබල සක්‍රියකයක් දීලා තිනවා D වලට. පීනෝල්. ඊළඟට ඕතොපරා එමුකාරක වික්‍රියකයක් දීලා තිනවා ඊළඟට E වලට. දැන් අහන්නේ අඩුවන පිළිවෙල. දැන් ඔයා දන්නවා. දැන් ඔයාට තාම සරලව ගන්න පුළුවන් අඩුවන පිළිවෙල කියන්නේ ප්‍රබල සක්‍රියකයේ මුලටම ලියනවා. ඒ කියන්නේ කවුද? D. තර D තමයි වැඩිම. හරි. තර අපිට D තමයි ගන්න වෙන්නේ වැඩිම කියලා. හරි. තර D කියන කෙනා වැඩිම. වැඩිම. ඊට පස්සේ අඩු වෙන කෙනා වෙන්නේ මොඩරේට් ඇක්ටිව් වෙන මධ්‍ය සක්‍රිය කාරකයක් විදිහට OCH3 A. හරි. ඊට පස්සේ ගන්න වෙන්නේ අපිට කවුද? ඊට පස්සේ අපිට අපි දැම්මා C වල. C කියන්නේ දුර්වල සක්‍රිය කාරකයක් C. මොකද මෙයා දුර්වල වුණාට සක්‍රියකයක් පුතේ. ඊළඟ වික්‍රියකයෝ දෙන්න තමයි ඉන්නේ. මෙයාට වඩා මෙයාගේ සක්‍රියතාවයේ වැඩි වික්‍රියකයක් වුණාට එතකොට මෙයා E එන්න ඕනේ මෙතෙන්ට අඩුව වෙන්න ඕනේ පුතේ B කියන එක කෙනා. හරි? එහෙම හිතුවාම DACEB කියන එක කෙනා තමයි මේකේ උත්තරේ විදියට අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේක අපිට ගන්න වෙන්නේ පුතේ පිළිතුරු අංක 5 කියලා. හරි? right. අපි ඒක අවශ්‍ය දේවල් ඔබ ලියා ගන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. right? පුතේ ඊළඟ ප්‍රශ්නයට ගියාම එතන තියෙනවා කාබෝකැටායන ලිස්ට් එකක් නේ. කාබෝකැටායන ලිස්ට් එකක් තමයි එතන දීලා තියෙන්නේ. හොඳට බලන්න උත්සාහ කරන්න. ඔය කාබෝකැටායන වලින් ඇත්තටම ස්ථායීතාවය වැඩි කවුද? ස්ථායීතාවය අඩු කවුද කියලා හොයාගන්න. හරි? පළවෙනියටම දීලා තියෙන එක්කෙනා සාමාන්‍ය පොසිටිව් කෙනෙක් ඉන්නේ කෙනෙක් නේ. C+ සහ ඔබ එයා දිහා බැලුවම ඔබට පුළුවන් වෙන්න ඕනේ එයා ප්‍රාථමික කාබෝකැටායනයක්ද එහෙම නැත්නම් ද්විතීක කාබෝකැටායනයක්ද එහෙමත් නැත්නම් තෘතීක කාබෝකැටායනයක්ද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න. හරි? ඒක ඉතාල වැදගත්. අපි දැන් මේ ව්‍යුහ ටික චුට්ටක් අධ්‍යයනය කරලා බලමු. මුලින්ම අපි යමු මේ දිනේ A ස්ට්‍රක්චර් එක සිම්පල් A. මේ දිනේ සිම්පල් B ස්ට්‍රක්චර් එක මේක සිම්පල් C ස්ට්‍රක්චර් එක. මයිලට අදින්නම් සිම්පල් D ස්ට්‍රක්චර් එක බෙන්සීන් තියෙනවා මෙහෙම. මෙතන තියෙනවා පුතේ CH2 ඩබල් බොන්ඩ්. මෙතන CH එකක් තියෙනවානේ. මෙතන තියෙනවා C+ එක, CH එක ඩබල් බොන්ඩ් CH2 එක. මේ පැත්තෙන් තියෙනවා I CH එක ඩබල් බොන්ඩ් CH2 එක. හරි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ ස්ට්‍රක්චර්ස් හතර. දැන් පුතේ අපිට මේකේ පොඩි විශේෂ කාරණාවකට තියෙන්නේ දැන් අපි දන්න දේ තමයි කාබෝකැටායන ස්ථායීතාවය වැඩි වෙන්නේ කොහොමද? තෘතීකායකේ තමයි පුතේ ස්ථායීතාවය වැඩිම. ඇයි ඒ? ඒ පුතේ ආර කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තල්ලු කරාම ධන ගතිය අඩු වෙලා ස්ථායීතාවය වැඩි වෙනවා. ඒකනේ සිද්ධාන්තය. තර මෙතනත් මේක දෙපැත්තකින් තල්ලු කරනවා මෙයාගේ තනි පැත්තකින්. මෙතන මෙන්න මෙතන බලන්න පුතේ. මෙතන දැන් මේ පැත්ත සහ මේ පැත්ත කියන ස්ථාන තුනම කාබන් පරමාණු තුනක් කියන තෘතීක අවස්ථාවක්. තර මේක ගත්තත් මේකත් එහෙමයි. කාබන් පරමාණු තුනකින් සම්බන්ධයි තෘතීකයි. තර මේකත් ඇත්තටම තෘතීකයි. කාබන් පරමාණු තුනකින් සම්බන්ධයි. මෙයා ගත්තත් පුතේ මෙයා ද්විතීකයි. මෙයා ද්විතීකයි. තර අපි දන්නවා ද්විතීක එක්කෙනෙකුට වඩා අනිවාර්යයෙන්ම තෘතීක එක්කෙනෙක්ගේ තමයි ස්ථායීතාවය වැඩි වෙන්නේ. ඒක දන්න දේ. අපි ඒ දන්න තර්කයට අනුව ද්විතීක එක්කෙනාට වඩා තෘතීක එක්කෙනා වැඩි කියලා ගමු කොමුලින්. එතකොට A ට වඩා B වැඩි. ඒක හරියි. දැන් තියෙන ප්‍රශ්නේ මේ තුන් දෙනා. මේ තුන් දෙනාම කොහොමද අපි ගන්න? පුතේ දැන් මේ තුන් දෙනාට ඔය
ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමෙන් ධනාරෝපණය අඩු කිරීම කියන කාරණාවට අමතරව වෙනත් හේතුවකුත් තියෙනවා මේක ස්ථායී වෙන්න. ඒකට හේතුව තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදීම. රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් හදන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම් මෙහෙම. මේ හැම ස්ට්‍රක්චර් එකකම ඔබට පේනවාද? දැන් මෙහෙම තියෙන රින් එකක් කියලා ගත්තොත් දැන් මේකෙත් ඇත්තරම තියෙනවා. මේකෙත් ඒ කතන්දරේ තියෙනවා. මේ හැමෝටම මේ වගේ මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන්ට දීලා මේක මෙයාටත් එක කරන්න පුළුවන්. හොඳයි. හැබැයි මම කියන්නම් මොකද වෙනස කියලා. එතන මෙතන C1 මෙතන CH3 මෙතන C3 මෙතන පොසිටිව් වෙනවා. අපිට වෙනවා. ඊට පස්සේ මේක මෙතෙන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ විස්ථානගත වෙනවා ඉලෙක්ට්‍රෝන. ඔහොම වටේට. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයේ දුන්නා ගමන් මෙතන පොසිටිව් වෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතන දුන්නා මෙතන පොසිටිව් වෙනවා. මෙතන දීලා පොසිටිව් වෙනවා. ඔය වගේ සම්ප්‍රයුක්තික ගණනාවක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථායි වෙනවා. අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන විස්ථානගත වෙනවා කියන්නේ. ඉලෙක්ට්‍රෝන ඩිලොකලයිසේෂන් එකක් කියලානේ කියන්නේ. තර ඉලෙක්ට්‍රෝන විස්ථානගත වීම මෙයාටයි හතර දෙනාටම පොදුයි. තර එහෙමනම් කොහොමද හොයාගන්නේ? පුතේ දැන් මේ තුන් දැන් මේ දෙන්න ඇරුණාම මේ දෙන්නට ඉලෙක්ට්‍රෝන විස්ථානගත වීමට අමතරව අමතර ස්ථායීතාවයක් එනවා. මෙන්න මේ අපි කියන මේකට කන්ජුගේෂන් ඩබල් බොන්ඩ් එකක් හැර පවතින ද්විත්ව බන්ධනය නිසා. අපිට පේනවාද මෙතනට ඉලෙක්ට්‍රෝන යුගලය මෙයාට දායක කරන්න පුළුවන්. මේ ධනාරෝපණය නැති කරන්න. අවශ්‍ය නම් මෙතනින් උදායක කරන්න පුළුවන්. මෙයාට ඒ කියන්නේ රින් එකට අමතරව. හොඳයි මම මේකට රින් එකට අමතරව පටලව ගන්න එපා. රින් එකට අමතරව. මෙතනත් රින් එකට අමතරව මෙතනින් දායක කරන්න පුළුවන්. එතන මේ හතර දෙනාටම රින් එක පොදුයි. හැබැයි මෙයාට එක තැනකින් රින් එකට අමතරව එක තැනකින් දායක කරලා ස්ථායී කරන්න පුළුවන්. මෙයාට රින් එකට අමතරව තැන් දෙකකින් දායක කරලා ස්ථායී කරන්න පුළුවන්. එයාම මොකද ඕඩ එක? වැඩිම ස්ථායී. වැඩිම ස්ථායී වෙන්න ඕන D. ඇයි ඒ? රින් එකයි අමතර ස්ථායීතාවයන් දෙකයි. C රින් එකයි අමතර ස්ථායීතාවයන් එකයි. මෙතන රින් එක විතරයි. හැබැයි ත්‍ෘතීකයි. ඒ නිසා B. මෙතන රින් එක විතරයි. මෙයා ද්විතීකයි. කියනවා ඒ. යන ඔබතේ තියෙන ඕඩර් එකකට තමයි ගන්න වෙන්නේ. හරි? තියෙන ඕඩර් එකකට තමයි ගන්න වෙන්නේ. යනවා ගත්තාම A B C D කියන එක තමයි අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ. පිළිතුරු අංක 4. හරි? right. ඊළඟට අපි යමු ප්‍රශ්න අංක 8 සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 8 ඉතාම සරල ප්‍රශ්නයක්. චාලක රසායනය සම්බන්ධ මූලික සිද්ධාන්ත කරුණු ඔබ දැන් දන්නවා නේ. එතකොට ඒ දැනුම පාවිච්චි කරලා මේක ඇත්තටම විසඳන්න පුළුවන්. හරි. හරි. දැන් පොඩක් බලුවොත් අපි දැන් A වල සාන්ද්‍රණය වෙනස් වෙන්නේ පරීක්ෂණ අංක කීයද? දෙවෙනි පරීක්ෂණය වෙනස් වෙනවා පරීක්ෂණ අංක 1 සහ 3 නියතයිනේ. B සාන්ද්‍රණය ගත්තොත් පරීක්ෂණ අංක 2 සහ 3 නියත එකේ වෙනස් වෙලා තියෙනවා. ශීඝ්‍රතාව වෙනම දීලා තියෙනවා. හරි. අපි දැන් චුට්ටක් බලමු මේක හදන විදිහ. එතකොට පුතේ දැන් මම මේක ලියාගත්තා A B සහ රේට් එක විදියට. එතකොට දරුවෝ දැන් අපි දන්නවා මේකේ රේට් එක ලියන ප්‍රකාශනය. දැන් අපි A ගමු. දැන් A ගේ සාන්ද්‍රණය A ගේ පෙළ හොයන්න නම් අනිවාර්යෙන් B නියත වෙන්න එපානේ. ඒක ඔබ දන්නවා. මේක කිසිම දෙයක් හදන්න නැතුව මනෝමයෙන් ගන්න පුළුවන්. බලන්න. A ගේ පෙළ හොයන්න B නියත වෙන්න ඕන. නැතුව පෙළ හොයන්න බෑ. දැන් A ගේ පෙළ හොයන්න නම් B නියත තැන් දෙක හොයාගන්න. දැන් B පොතේ නියත වෙලා තියෙන්නේ පරීක්ෂණ අංක 2 සහ 3 මෙතන එකනේ මෙයා. මෙයා 2 මෙයා 3. තර පරීක්ෂණ අංක 2 සහ පරීක්ෂණ අංක 3 තමයි B නියත වෙලා තියෙන්නේ. හරි? තර මේ දෙකේ B නියතයි. තර A ගත්තොත් A ගේ සාන්ද්‍රණය 0.2 සිට 0.3ට වෙනස් වෙලා තියෙනවා. හොඳට බලන්න. A ගේ සාන්ද්‍රණය 0.2 සිට 0.3ට වෙනස් වෙලා තියෙනවා. හැබැයි A ගේ සාන්ද්‍රණය වෙනස් වුණාට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ පුතේ. right? ඒ කියන්නේ මේ જાතිය ප්‍රස්ථානයක් නෙමෙයි. ඒ කියන්නේ ශීඝ්‍රතාවය සාන්ද්‍රණ වක්‍රය ගත්තොත් සාන්ද්‍රණය වෙනස් වෙලා තියෙනවා 0.02 සිට 0.03ට. හැබැයි ඒ අවස්ථාවන් දෙකට අදාළව රේට් එක වෙනස් වෙලා නැහැ. right? රේට් එක වෙනස් වෙලා නැහැ. මොකද ඒකේ තේරෙන්නේ? සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැහැ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ අනිවාර්යෙන් ඊට සාපේක්ෂව මේක ශුන්‍ය පෙළ.
එහෙනම් ඒකේ පෙළ ශුන්‍ය පෙළ වෙනවා. පැහැදිලිද? ඒක බලව ගමන් තේරෙනවා. ඒ කියන්නේ ඊට සාපේක්ෂව ශුන්‍ය පෙළ. මේකේ බලව ගමන් පේනවා ඊට සාපේක්ෂව ශුන්‍ය පෙළ උත්තර දෙකයි තියෙන්නේ. අපි B බලමු. දැන් B ගේ පෙළ හොයන්න නම් අපි බලන්නේ A නියත තැන් දෙක. හොඳට බලන්න. A නියත වෙලා තියෙන්නේ කොහෙද පුතේ? A නියත වෙලා තියෙනවා පරීක්ෂණාංක 1. පරීක්ෂණාංක 1 සහ පරීක්ෂණාංක 3 නියතයි. එතන මෙතන බැලුවොත් අපි මේක අනිත් පැත්තට ගමු. 1 3 වෙනකොට 3න් වැඩි වෙලා. හරි. නැත්නම් මේ දෙක බෙදමු. මේ දෙක බෙදමු. එතන 0.03 බෙදීම 0.01. ඒ කියන්නේ 3යි. එතන මේ දෙකේ බලන අනුපාතය කොච්චරක්ද කියලා. මේක බෙදුවොත් 0.54 0.06න් බෙදෙනවා. හරි 0.54 0.02යි sorry 0.2යි 0.2න් 6 බෙදෙනවා. ඒ කියන්නේ පුතේ මෙයා 54නේ. මෙයා 54 මෙයා 6නේ කියන්නේ. ඒ කියන්නේ 6 වරක් 8 48යි 9 54. ඒ කියන්නේ මෙයා 9. ඒතර 3 වර්ගයෙන් තව 9 හැදේ. හරි 3 වර්ගයෙන් තව 9 හැදේ. ඒ කියන්නේ පෙළ කීයද පුතේ? පෙළ 2යි. එන සරලයි. මෙයා 3 ගුණයක් වෙද්දි මේකේ අනුපාතය එන්නේ 9. 3 බලයක් විතර 9 ලියන්නේ 2කින්. ඒ කියන්නේ පෙළ 2යි. එහෙනම් B ට සාපේක්ෂව පෙළ 2යි. A ට සාපේක්ෂව පෙළ 0යි. ඔක ලියලා කරන්නත් පුළුවන්. රචනා ප්‍රශ්න වල. නමුත් මේ බහුවර්ණනේ. ලියලා ඉන්න එක වේලාවක ආදමීමක් විදිහට තමයි දකින්න වෙන්නේ. එනවා පුතේ මේකේ උත්තරේ උත්තරාංක 3 වෙන්න ඕනේ. හරි?